be together again. We are here because of Jesus. Because of the work that Jesus has done for our salvation. And we know that Jesus is here because he says, wherever 2 or 3 are gathered in my name, I am there. Amen. Amen. Let us pray. Heavenly Father, glory be to your name. Thank you that there is no measure of your love for us. Thank you that you opened the way for us to be able to come before your throne. Lord, we come based not on our own righteousness, but based on the righteousness of Jesus. Thank you for the blood of Jesus that was shed on the cross and opened the way for us to come before you. We ask your presence here. Speak to us through your word. Receive our worship. Lead us by your Holy Spirit. Move freely among us. And be glorified. In the name of Jesus. Amen. 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 Hallelujah. Hosanna, Hosanna, Vasudevai Hosanna, Hosanna, Vasudevai Hosanna, blessed to be
උන්වහන්සේ ජීවමානයි සභාව තුළ. නමුත් ඔබ විවෘත කරමින් ඔබගේ හදවත කියන්න ශිරාත්මිනී වඩින්න මගේ හදවතට. පෞද්ගලිකව ඔබ වහන්සේව නමස්කාර කරන්නට ඔබගේ ප්‍රේමයේ රස බලා දැනගන්නට ශිරාත්මිනී වඩින්න මගේ හද තුළට. ඔබ විවෘත කරන්න. ඔබ එකින් එක්කෙනා විවෘත කරමින් ශිරාත්මයන් වහන්සේට කියන්න මේ මොහොතේ ඔබගේ හදවතට වඩින්න කියලා. Pilih
පරිණීතුව ගායනා කරන්න. යේසුස් නාමයේ පරදයන් සෑමදෙයා මහදෙව් ස්වාමී ඔබ උසස්ය සෑම
Glory to God. මේ දෙවියන් වහන්සේට මහිමය වේවා. I'm glad you are here. ප්‍රීතිමත් වෙනවා අද දවසේ නැවතත් මේ ස්ථානයට අපි එක් කර නිසා දෙවියන් වහන්සේට. And I thank you for coming here. ඒ වගේම ඔබ පිළිගන්නවා දෙවියන්තුමා මෙතට ආපු නිසා. From last Sunday, I began a small series. A small series. ගිය සත්‍ය කතා කරපු ඒ මාතෘකාව යත්තේ Church in Israel. ඊශ්‍රායල් සභාව වෙනුවෙන්. And this is a very important message. ඒක ඉතා වැදගත් පණිවිඩයක් තිබෙනවා. Because it is in the Bible. මක්නිසාද ඒකදී වචනේ සඳහන් කර තිබෙනවා. And not every church teach about it. ඒක නිසා ගොඩාක් සභාවල අද දවසේ මේ ගැන උගන්වන්නේ නැහැ. But that doesn't mean it is not in the Bible. It is in the Bible. මක්නිසාද ඒක දේව වචනේ සඳහන් කර තිබෙනවා ඒ ආකාරයට කරන්න ඕන කියලා. In the Old Testament, Israel is all over, everywhere, in every prophet. ඒක නිසා පරණ කිසිම හැටියට හැම දේව වචනේ සඳහන් වෙලා තිබෙනවා හැම අනාගත වාක්‍යයක්ම අනාගත වතුරුරුන්ගේ. In the New Testament, the Apostle Paul talk about it. ඒ වගේම පාවුලුතුමා ලුකියුස්මේ ඒ ගැන සඳහන් කර තිබෙනවා. And he doesn't want us to be ignorant of this matter. ඒක නිසා මේ කාරණය ගැන කිසි කෙනෙක් ඒක අතහරින්න නැතුව ඒක අල්ලගෙන ඒ ගැන ක්‍රියා කරනවා දෙවියන් වහන්සේ කැමති ඒක. And we saw last Sunday ගියේදාපි that Israel still has a calling. අපි ගිය සතියේ බැලුවා ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ තාමත් කැඳවලා තිබෙන කැඳවීමට බලාගෙන සිටිනවා. They are still the chosen people of God. මක්නිසාද දෙවියන් වහන්සේ තෝරාගත් ප්‍රථම ජාතිය ඊශ්‍රායල් ජාතියයි. Although most of them are not part of the church. අද දවසේ උන් ගොඩාක් අය යුදෙවරු අද සභාවේ කොටසක් වෙලා නැහැ කිතුණු හැටියට නැහැ. To be saved and to be part of the church, you need to be born again. මක්නිසාද සභාවට එක් වෙනවට ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට එක් වෙනවට ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත උපාදනය ලැබිය යුතුයි. And to be born again, you need to accept Jesus Christ as your Lord and Savior. ඔබ අලුත් උපාදනය ලබන්න නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ පෞද්ගලික කැලවුම්කාරය හැටියට පිළිගත යුතුයි. And of course, to believe the work of the cross and his resurrection. ඒ වගේම මේ වචනේ ප්‍රකාරයට කුරුසේ ජේසුස් වහන්සේ මිය ගියා නැවත නැගිට්ටා ඒ දේ අපි පිළිගත යුතුයි. But most of the Israel do not believe that. මක්නිසාද අද දවසේ ඊශ්‍රායල් සෙනග ඔබ මම වගේ ඒ ආකාරයට ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන නැහැ. Some do, praise God. ගොඩාක් පංගුවක් අය පිළි අරගෙන තිබෙනා නිසා දෙවියන් වහන්සේ They call themselves Messianic Jews. ඔවුන්ට පවසනවා මෙසියානි ජූස් කියලා යුදෙවරු කියලා පවසනවා. But that doesn't change the fact that although most of Israel do not believe, ඒක නිසා ඒක වෙනස් වෙන්න යන්නේ නැහැ තාමත් ඊශ්‍රායල් සෙනග ඒ ඇදහිල්ල නැති අය ක්‍රිස්තුස් වහන්සේ තුල නැති අය that they are the people of God. නමුත් ඔවුන් තාමත් දෙවියන් වහන්සේගේ සෙනග වෙනන් දෙවියන් වහන්සේ තෝරාගත් සෙනගව සිටිනවා. And we read from Genesis the word and the covenant that God made to Abraham. ඒක නිසා අපිට උප්පත්ති පොතේ අපි බැලුවා ආබ්‍රහම් සමග කර ගිවිසුම දෙවියන් වහන්සේ. We read from Genesis 12:1-3. අපි බැලුවා උප්පත්ති පොතේ 12:1 සිට පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා අපි බැලුවා how God made a covenant with Abraham and to his seed and to his descendants. ඒ වගේම ආබ්‍රහම් සමග කරේ ගිවිසුම උන්වහන්සේ ඔහුගේ වංශයට දුන්නු ඒ පොරොන්දුව ගැන අපි බැලුවා that I will be a blessing to those who bless you and a curse to those who curse you. ආබ්‍රහම්ට පොරොන්දුනා ඒ වංශයට ආශිර්වාද කරන අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කිව්වා සාප කරන අයට සාප කරනවා කිව්වා. And God reconfirmed that covenant later in chapter 17. නැවත ගිවිසුම අලුත් කරා ඒ උප්පත්ති පොතේ 12 දීපු ගිවිසුම ආබ්‍රහම් තුමා සමග කරේ ගිවිසුම අලුත් කරා උප්පත්ති පොතේ 17 වෙනි පරිච්ඡේදයේ From verses 4-8. ඒක අලුත් කරා උප්පත්ති 17 4 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා අපිට බලන්න පුළුවන්. Again, God makes that covenant that God will bless Abraham and his descendants. ඒ වගේම ආබ්‍රහම්ට පොරොන්දුනා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දීපු ගිවිසුම ආශිර්වාදය ඔහුගේ වංශයට දෙනවා කියලා නැවත පොරොන්දුනා ගිවිසුම අලුත් කරා. And he said,
I will make an everlasting covenant with you and your descendants. එතන දෙවියන්වහන්සේ පොරොන්දුනා නුඹට නුඹේ වංශයට නුඹේ පස්ව සදාකාල කිවිසුමක් වන පිණිස මේක කිවිසුමක් කරගන්නවා කියලා. That is an everlasting covenant. ඒක ඇවිල්ලා සදාකාල කිවිසුමක් ප්‍රතිබෙනවා. A covenant is something stronger than even oath. ඒක අපි ඒක කිවිසුමක් කරනවා කියන්නේ ඒක බැඳීමක්. ඒක නිකන් කියන වචනේට ක්‍රියාවට වෙන දෙයක් නෙමෙයි. ඒක බැඳීමක් කිවිසුමක්. ඒක ස්ථිර දෙයක්. It's like an agreement or a contract, but it's much deeper. ඒක නිකන් අපි කිවිසුමක් කියනකට වඩා ඒක බැඳීමක් ඊටත් වඩා ඒ වචනේ ප්‍රකාරයට පැහැදිලි කරනවා දෙවියන්. Much stronger because it cannot be stopped. ඒක ඇවිල්ලා දෙවියන්වහන්සේ සදාකාල පොරොන්දුවක් කියලා එතන පොරොන්දුනා කියන්නේ ඒක කවදාකවත් නතර කරන්නේ නැහැ. සදාකාලයටම ආබ්‍රහම්ට දෙවියන්වහන්සේ පොරොන්දුනා. උන්වහන්සේ සමග තිබෙන Man can be unfaithful, ඒකට උන්වහන්සේ කවදාකවත් ඒක විශ්වාසවන්තව සිටිනවා. but God is always faithful to his covenant. මතක තබා ගන්න මිනිස්සු දෙන කිවිසුම් වලට මිනිස්සු ඒවා අස්තිර වෙන්න පුළුවන් ඒවා අතාරින්න පුළුවන් නමුත් දෙවියන්වහන්සේ පොරොන්දුවක් දුන්නොත් ඒ දේ කරනවාමයි උන්වහන්සේගේ කිවිසුම කවදාකවත් කඩ කරන්නේ නැහැ. And he said in those verses in Genesis chapter 17, ඒක නිසා දෙවියන්වහන්සේ මේ වචනේ අපිට බලන්න පුළුවන් 17 වෙනි පරිච්ඡේදවල බලන්න පුළුවන් උප්පත්ති that පොතේ. I will give you this land එතන දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුනා මේ ඉඩම දෙනවා කියලා මේ දේශය දෙනවා කියලා to you and to your descendants as an everlasting possession. මේ දේශය නුඹට නුඹේ වංශයට සදාකාලයටම දෙනවා කියලා ආබ්‍රහම් තුමාට දෙවියන්වහන්සේ So පොරොන්දුනා. this is very important to keep in mind. ඒක ඊට වැදගත් අපේ මනස තුල අපේ හදවත තුල තබා ගැනීම මේ පොරොන්දුව දෙවියන්වහන්සේ There are ආබ්‍රහම් a lot of politics going on in that area. අද දවසේ අපිට බලන්න දකින්න පුළුවන් ගොඩාක් දේශපාලන ක්‍රියාවල් ඒ දේශය අද දවසේ සිදුවෙමින් තිබෙනවා. And I don't like saying my opinion about politics from the pulpit. I avoid it. දේවගතතුමා මේ දේශපාලන දේවල් ගැන ඔහුගේ මනසේ මතෙන් ඔහු කිසි දෙයක් කියන්නේ නැහැ. ඔහු ඒ දේවල් විශ්වාස කරන්නේත් නැහැ. නමුත් ඔහු කැමති කියන්නේ. But if the Bible takes position on something, නමුත් දේව වචනේ යම් කිසි තරක් ගන්නවා නම් යමක් කියලා තිබෙනවා නම් බයිබලයේ හැටියට I take the side of the Bible. බයිබලයේ කියලා තියෙන හැටියට ඔහු විශ්වාස කරනවා. බයිබලයේ කියලා තියෙන විදිහට ඔහු අදහනවා. Amen? Amen. Do you understand that? ඒක තේරෙනවද ඔබට? So it's very important to understand this. ඒක ඊට වැදගත් මේ දේ තේරුම් ගන්න එක. That land that is Israel now and Jerusalem, අද දවසේ ඊශ්‍රායල් සෙනග ජීවත් වෙන ඊශ්‍රායල් සෙනග ඒ වගේම ජෙරුසලම it's a land that has been given to them by God as an everlasting possession, and it is written in the Bible. දේ වචනේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ සඳහන් කර තිබෙනවා ඊශ්‍රායල් සෙනග අද ජීවත් වෙන ඊශ්‍රායල් දේශය ඊශ්‍රායල් වලට සදාකාලෙටම දෙනවා කියලා දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුන දේශය අද ඊශ්‍රායල් සෙනග ජීවත් වෙනවා. Amen? Amen. It's very important to understand this, because covenant is not something I gave it to you, this covenant some years ago, now I changed my mind. ඒ කිවිසුම දෙවියන්වහන්සේ දුන්නේ తాවකාලිකව නෙමෙයි. උන්වහන්සේ ඒක ආබ්‍රහම්ට සදාකාලෙටම ස්ථිර ලෙස පොරොන්දුවක් ප්‍රතිබෙනවා කිවිසුමක් ප්‍රතිබෙනවා. God is not a man to lie. එනිසා අපේ දෙවියන්වහන්සේ බොරු කියන්නේ දෙවියන්වහන්සේ මිනිසෙක් You නෙමෙයි. understand that men man lie. මිනිසයන් බොරු කරන්න පුළුවන්. Yes, I make an agreement with you about this and that, I promise you this and that, but things are different now, so I changed my mind. ඒක නිසා මිනිස්සු විවිධාකාර පොරොන්දු දෙනවා. තවත් මිනිසයන්ට ඒ කාලවල වෙනස් වෙද්දී ඒ දේවල් වෙනස් වෙද්දී ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. කාලය වෙනස් වෙච්ච නිසා ඒ පොරොන්දු ඉෂ්ට කරන්න බෑ කියලා ඔවුන් ඒව අතහැරලා දමනවා. When God promised through a covenant to Abraham and his descendants this land as an everlasting possession, he means it. ඒක නිසා දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දීපු කිවිසුම සදාකාල කිවිසුමක් තිබෙනවා. ඒ ආබ්‍රහම්ට ඊට පස්ව ඔහුගේ වංශයට දෙනවා කියලා ඒ දීපු පොරොන්දුව අද දවසේ ඊශ්‍රායල් සෙනග ජීවත් වෙනවා. Amen? Amen. Hallelujah. But nevertheless, okay. Although things might be different to the politics of the world today, අද දවසේ මේ දේවල් දේශපාලනය අනුව වෙනස් වෙලා තිබෙනවා. අපිට දකින්න පුළුවන් විවිධාකාර ලෙස and we might hear in the news අපිට දකින්න පුළුවන් අපිට ඇහෙන්න පුළුවන් විවිධාකාර නිවුස් ඒ වගේම අපිට රූපවාහිනී වලින් ප්‍රවෘත්ති
Israel being the bad guy in the area. ඊශ්‍රායල් සෙනඟ ගොඩාක් නරක ලෙස ඔවුන් සිටින තැන ඉඳන් පහර දෙන ඒ දේවල් We need to know what the Bible is saying නමුත් අපි දැනගන්නවා දේ වචනේ ප්‍රකාරයට and pray for Israel ඒක නිසා ඔබ මම ඊශ්‍රායල් උදෙසා යාඥා කළ යුතුයි and stand with Israel. ඒක නිසා අපි මේ හිටියට අපි ඊශ්‍රායල් සමග ඔවුන් සමග නැගිට සිටින්න ඕන. And we read from Romans chapter 11, අපි බැලුවා රෝම 11 වෙනි පරිච්ඡේදයේ verses 28 and 29. අපි රෝම 11 වෙනි පරිච්ඡේදයේ 28 සහ 29 Romans 11. This is a very, very important verses. And you might have never heard them before, සමහරට මේක ඉතා හරි වැදගත් වචනයක් රෝම 11 28 සහ 29 but there are verses that have been spoken about Israel. මේ වචනේ මේක පවසලා තිබෙනවා ඊශ්‍රායල් සෙනඟ නිසා. And it says in verse 28, concerning the gospel, they are enemies for your sake, but concerning the election, they are beloved for the sake of the fathers. 28 වෙනි පදයේ රෝම 11 වෙනි පදයේ පරිච්ඡේදයේ සුභාරංචිය ගැන නම් ඔවුන් නුඹලා නිසා සතුරෝය. නමුත් තෝරා ගැනීම ගැන නම් ඔවුන් පියවරුන් නිසා ප්‍රේම ලද්දෝය. This nation, Israel, is loved because of the election, the calling, and the fathers. මක් නිසාද දෙවියන් වහන්සේ උන්ව කැඳවල තිබෙන නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට මේ ස්ථානයේ සඳහන් කර තිබෙනවා ප්‍රේමවත් ප්‍රේමය ලත් සෙනගක් කියලා. God still loves them. තාමත් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට ප්‍රේම කරනවා ආදරය කරනවා. God still wants them to occupy the land that He gave them as an everlasting possession. ඒක නිසා දෙවියන් වහන්සේ තාමත් ඊශ්‍රායල් සෙනග ජීවත් වෙන දේශය ඒ දෙවියන් වහන්සේ පොරොන්දුන ආකාරයට සදාකාලෙටම දෙවියන් වහන්සේට ඔවුන්ට නියම කර තියෙන ආකාරයට දෙන්න දෙවියන් වහන්සේ සූදානම්ව සිටිනවා. Amen. Do you understand this? ඒක ඔබ දන්නවද තේරුම් ගන්නවද? Verse 29 says, for the gifts and the calling of God are irrevocable. 29 වෙනි පදයේ පවසනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ දීමනාවද කැඳවීමද වෙනස් නොවන්නේ කියලා දෙවියන් වහන්සේ පවසනවා. And he was writing this to Romans, you know, මේ දේ පාවුලතුමා ලියන්නේ මේ ලියුම ලියන්නේ රෝමානු සෙනගට. who were puffed up. Now we have what Israel used to have. Now we have it. දැන් රෝම සෙනග කියනවා දැන් ඊශ්‍රායල්ට තිබිච්ච මේ ආශිර්වාදය දැන් රෝමවරු අපට ලැබී තිබෙනවා කියලා ඔවුන්ගේ දේවල් අල්ලගෙන දැන් ඔවුන් සිටිනවා ඔවුන්ගේ කියලා. And Paul is writing to the Romans not to be puffed up, not to be prideful and arrogant toward Israel. ඒක නිසා රෝමවරුන්ට කියනවා නුඹලා ආඩම්බර වෙන්න එපා, උඩකු වෙන්න එපා, ඊශ්‍රායල් වලට ඊශ්‍රායල් සෙනගට විරුද්ධව සිටින්න එපා කියලා දැන් කියනවා කයිවාරු ගහන්න එපා කියලා. 11 verse 1 and verse 2 it says, I say then, has God cast away His people? He's asking that question. Has God cast away His people? Certainly not. And in verse 2, God has not cast away His people whom He foreknew. රෝම 11 පළවෙනි පදයේ සහ දෙවෙනි පදයේ එසේ වීනම් දෙවියන් වහන්සේ තමන්ගේ සෙනග හැර දැමුසේක්දයි අසමි. එසේ නොවේවා මක් නිසාද මමත් ආබ්‍රාහම්ගේ වංශයේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ ඊශ්‍රායලිතෙක්ය. දෙවියන් වහන්සේ පෙර හැඳිනගත් තමන්ගේ සෙනග අත්හැර නොදැමුසේක නොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔව් ඊශ්‍රායල් වලට විරුද්ධව දෙවියන් වහන්සේට කාරණා කියමින්. So God did not call the church to be a replacement for Israel. ඒක නිසා දෙවියන් වහන්සේ සභාව කැඳවලා නැහැ ඊශ්‍රායල් සෙනගට ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් ඒ සෙනග නිසා සිටින්න කියලා සභාව කැඳවලා නැහැ. But God called the church that the church might raise Israel up and help Israel fulfill the promises. ඒක නිසා දෙවියන් වහන්සේ සභාව අද දවසේ වර්ධනය කර තිබෙනවා, උසස් කර තිබෙනවා, ආත්මික ලෙස බලය දී තිබෙනවා. ඒ උසස් වීමේ ආශිර්වාදයේ කරුණු කොටගෙන ඊශ්‍රායල් සෙනගට ආශිර්වාදයක් වඩ පිණිස ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේගේ ආශිර්වාද දකින්න පිණිස සභාව තුලින්. And Paul makes this interesting statement in chapter 11. ඒක නිසා 11 වෙනි පදයේ පාවුලතුමා එක පැහැදිලි ලෙස පැහැදිලි කරනවා අපට from that's 11, right? Yeah.
Okay, verse 11. අපිට බලන්න පුළුවන් 11 වෙනි පරිච්ඡේදයේ රෝම 11 වෙනි පදයේ I say then, have they stumbled that they should fall? Certainly not, but through their fall, to provoke them to jealousy, salvation had come to the Gentiles. ඒක නිසා පාවසනවා රෝම 11 වෙනි පදයේ සේවීනම් ඔවුන් පැකුළුනේ වැටෙන පිණිසද යසමි එසේ නොවේවා ඒත් ඔවුන් ජුවාලීත කරන පිණිස ඔවුන්ගේ වැටීම කරුණු කොටගෙන අන්‍ය ජාතීන්ට ගැලවීම පැමිණ තිබේ. So listen, because of Israel's fall to unbelief and rejection of Jesus, අපිට දකින්න පුළුවන් මෙතන ඊශ්‍රායල් සෙනඟ වැඩි තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරේ නැති නිසා we have been saved to provoke them to jealousy. ඒක නිසා අපිව දෙවියන්වහන්සේ ආශිර්වාද කර තිබෙනවා ඔවුන් අප දෙස බලලා ඒක නිකන් ඊර්ෂ්‍යාවට වගේ දකින්න. How can we provoke them to jealousy? අපි කොහොමද අපිව ආශිර්වාදයක් අපි ලබලා තිබෙන්නේ ඊර්ෂ්‍යාවෙන් යනවාද අපි ඔවුන් වෙනුවේ? When we walk into the promises, the glory and the covenant that God has for them. ඒක නිසා අද දවසේ දෙවියන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට පොරොන්දු වුණ ආශිර්වාද මත ඒ දීපු ආශිර්වාද ඊශ්‍රායල් සෙනඟට තිබුණු ආශිර්වාද අද දවසේ දෙවියන්වහන්සේ අපට දී තිබෙනවා ඒ දෙවියන්වහන්සේ පොරොන්දු ආප්‍රාණ. They don't experience the presence of God. ඒක නිසා අද දවසේ ඔබට මට තිබෙන මේ ශුද්ධාත්ම අභිමුඛයේ දෙවියන්වහන්සේගේ They don't experience the healings of God. අද දවසේ ක්‍රිස්තුස් වහන්සේ තුල උන්ට සුව කිරීම නැහැ. They don't experience the power of the Holy Spirit. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අද දවසේ උන්ට නැහැ. But when they see the church experiencing what they used to have, අද ඔවුන් සභාව දකිනවා පිට අන්‍ය ජාතීන් තුලින් ඔවුන් දකිනවා ඔවුන්ට ලැබෙන තිබිච්ච පොරොන්දු ආශිර්වාද සභාව තුලින් අන්‍ය ජාතීන්ගෙන් ඔවුන් අද දවසේ දකිනවා. it provokes them to jealousy and makes them want to have what we have and turn to Jesus. ඒ නිසා අද දවසේ අන්‍ය ජාතීන් දෙවියන්වහන්සේ සභාවට ආශිර්වාද කර දෙනවා. ඒ ඔබට මට ලැබිලා තිබෙන ආශිර්වාද දැකලා ඔවුන් ඒ දේවල් වලින් ආශිර්වාද ලබා And ගන්නවා. Paul makes this statement later on. Now, if their fall is riches for the world, God and their failure riches for the Gentiles, how much more their fullness? දුලස්වනි පදයේ පවසනවා. ඉතින් ඔවුන්ගේ වැටීම ලෝකයට සම්පතක්ද ඔවුන්ගේ අලාභය අන්‍ය ජාතීන්ට සම්පතක්ද වේ නම් ඔවුන්ගේ සම්පූර්ණත්වයට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? Amen. So if their fall is salvation to us who are Gentiles, මක්නිසාද ඔවුන්ගේ වැටීම අද ඔවුන් වැටී තිබෙන්නේ අන්‍ය ජාතීන්ට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන පිණිසයි. God will be there. Their return to God and to Jesus will be for us, but resurrection. ඒක නිසා අද දවසේ ජේසුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීමේ බලය අද දවසේ අපට දී තිබෙනවා. ඔවුන්ගේ වැටීම කරුණු කොටගෙන ඒ ආශිර්වාද අප සමග තිබෙනවා. That's why the church must pray for Israel's return to the kingdom of God. ඒක නිසා ක්‍රිස්තුස් වහන්සේගේ සභාව හැටියට මුළු අන්‍ය ජාති සභාව ඊශ්‍රායල් සෙනගව නැගිටවන්න කියලා දෙවියන් වහන්සේට යාඥා කළ යුතුයි. Amen. And the church should pray that they all occupy their land as well. ඒක නිසා ඔවුන්ගේ ඒ දේශයට ආශිර්වාදයක් ලැබෙන්න ඒක ස්ථිර වෙන පිණිස අද අන්‍ය ජාතියක්ව සිටින සභාව අද දවසේ අපි යාඥා කළ යුතුයි. Because their destiny and our destiny are linked together. මක්නිසාද අද ඔවුන්ට දෙවියන් වහන්සේ දී තිබෙන විපාකයක් ආශිර්වාදයක් අපට දී තිබෙන විපාකයක් ආශිර්වාදයක් ඒකට එක් වෙන්න යනවා. ඒක දවසේ ඒක බැඳී තිබිය යුතුයි. When something good is happening to Israel, something good is happening in the church. ඒ වගේම ඊශ්‍රායල් සෙනගට යහපත් දෙයක් සිද්ධ වෙන විට සභාවටත් ඒ ආකාරයෙන්ම යහපත් දෙයක් සිද්ධ වෙනවා. Amen. Beginning of the 20th century, ඒ 20 වෙනි සතවර්ෂවල පටන් ගැනීමේදී when the outpouring of the Holy Spirit began, ඒ ශුද්ධාත්මයන් වහන්සේ එලිදරව් වෙන්න ගත්තා පිට වෙන්න. and people all over the world began to pray in other tongues. ඒ වගේම ගොඩාක් සෙනග අන්‍ය භාෂාවලින් කතා කරන්න ගත්තා ශුද්ධාත්ම බලයෙන්. Britain received the mandate of the Kinonia Donesnon, the League of Nations, to receive a mandate to find a place for Israel to be a nation.
ඒක නිසා ඒ ශුද්ධාත්මනාසගේ බලය කටු කොටගෙන ඒ ගොඩාක් අය ඊශ්‍රායල් සෙනගට ආශිර්වාදයේ බලය ලැබෙන්න කියලා ඔහු යාඥා කරා. When in 1948, ඒ 94 වෙනි වර්ෂයේ when Israel in one day after 2000 years became a nation, ඒ අවුරුදු 2000කට පසුව ඊශ්‍රායල් සෙනග ඔවුන් ජාතියක් හැටියට ඔවුන්ගේ දේශයට පැමිණියා. charismatic ministries arose all over the world. ඒ ඔහුගේ ඒ සේවය කටු කොටගෙන මුළු ලෝකෙටම ඒක ප්‍රකාශ වුණා. Like Oral Roberts, Morris Cerullo, T.L. Osborne, and A.A. Allen. ඒ දේවගතුමා කියපු ඒ සියලුම අය ඔවුන් ඒ දේවල් කරන්න ගත්තා. And there were healing and crusades all over the world. ඒ වගේම සුව කිරීමේ සේවාවන් විවිධාකාර ලෙස මුළු ලෝකෙ පුරාම පැතිර ගියා. In 1967, ඒ වගේම 96 වෙනි වර්ෂයේ 3 nations decided to push Israel to the sea. ඒ වගේම ඔවුන් ඊශ්‍රායල් සෙනගට ඒ දේ ප්‍රකාශ කරන්න ඔවුන් To the sea, to push Israel to the sea. To the sea, to the sea. ඔවුන් ඊශ්‍රායල් සෙනග ඒ මුහුදට ඔවුන් තල්ලු කරා. It was Egypt, Syria, and Jordan. ඒ වගේම සිරියන්, ඊජිප්තු, ජෝර්දාන් කියන වාසී In one day, these 3 countries, surprisingly, they attacked Israel. ඒ ජාති තුනම ඊශ්‍රායල් සෙනගට විරුද්ධව ආවා. And Israel was losing the war. එදා ඔවුන් ඊශ්‍රායල් සෙනග ඔවුන්ගේ යුද්ධයෙන් පෙරදුනා. But some people in the church were smart. නමුත් ඒ සභාවේ සමහර සෙනග And they began to pray. නමුත් ඔවුන් යාඥා කරමින් And සිටියා. prayed and prayed and prayed and prayed. ඔවුන් යාඥා කරමින් සිටියා. And suddenly, එක පාරටම there was a change in the war. ඒ යුද්ධය වෙනස් වෙන්න ගත්තා. And Israel counterattacked ඔවුන්ගේ ඔවුන්ට යුද්ධ කරන්න අප දේවල් නතර වුණා. and defeated their enemies. ඊට පස්සේ ඔවුන්ගේ සතුරෝ විනාශ වෙලා පරාජය වුණා. And they took Jerusalem. ඊට පස්සේ ඔවුන් ජෙරුසලම අත්පත් කරගත්තා. From 1967, ඔවුන් 1967 the charismatic movements moved from individual like Oral Roberts and all these men I mentioned before. ඒ දේවගතුමා කියපු ඒ සෙනගේ ජාති ඒ සේවාවල් He moved from in certain individuals to local churches. ඊට පස්සේ සාමාන්‍ය සභාවට ඒ දේවල් ප්‍රකාශ කරන්න ගත්තා. Now we have charismatic churches. අද අපිට දකින්න පුළුවන් ඒ සභාවල් තිබෙනවා. And it happened in 1967. ඒ දේ සිද්ධ වුණේ 1967. Each time a major breakthrough is happening in Israel in the natural, a major breakthrough is happening in the church, in the spiritual. එමක් නිසාද සභාවේ ආත්මීක ලෙස යාඥා කරන නිසා සභාවේ යාඥා කරන නිසා ඊශ්‍රායල් සෙනගට ඒ ආශිර්වාදයේ ඒ දේවල් අත්පත් කරගන්න පුළුවන්. Amen. That's why the church needs to pray for Israel. ඒක නිසා යාඥාව දිගටම තිබිය යුතු සභාවක් හැටියට. To receive and fulfill its promises. ඒ දෙවියන්ාසේ පොරොන්දු වෙලා තිබෙන ඒ පොරොන්දු ලබා ගන්න. And Israel has been rebellious toward God. ඊශ්‍රායල් සෙනග දෙවියන්ාසට විරුද්ධව කැලණිකාරකම් කරා. And they've been scattered to many, many nations. ඒක නිසා ඔවුන් මුළු දේශවල වලට වහල්ලු භාවයට පත් වුණා. ඔවුන් පැතිර ගියා වෙන දේශවල වලට. And years passed. ඒ අවුරුදු ගානක් තිස්සේ ඔවුන් ඒ වහල්ලුම සිටියා වෙන දේශවල වල. From early years they were scattered. ඒ වගේම අවුරුදු ඔවුන්ගේ පළවෙනි අවුරුදු වලම ඔවුන් කැඳෙවට පස්සේ මේ ආකාරයට ඔවුන් විසිරීලා ගියා. And so many countries and empires passed from the land of Israel. ඒ වගේම වෙනත් ජාතීන් විසින් ගොඩාක් වහල් භාවයට ඊශ්‍රායල් සෙනග දේශය පත් කරගත්තා. The Crusaders, the Ottomans, the Muslims, the Arabs. ඒ දේවගතුමා කියපු ඒ ජාතීන් ඇවිල්ලා ඒ ඊශ්‍රායල් දේශය ගොඩාක් අත්පත් කරගත්තා, විනාශ කරා. The British. England සෙනග. And it looked like it's impossible for Israel to ever be a nation. ඒක නිසා ඔවුන් ඒවයින් කැඩී බිඳී තිබෙන වෙන ජාතීන්ගේ ඒක නිසා ඔවුන් නැවත ජාතියක් හැටියට ගොඩ නැගෙයි කියලා හිතන්න බැරුව ගියා. Do you know, through the persecution that Israel went through,
ඔබ දන්නවද ඊශ්‍රායල් සෙනගට විරුද්ධව කොපමණ අමාරු ලෙස ඔවුන් අද ගත කරමින් ආවද කියලා. From the year 500 until the 1900, ක්‍රිස්තු වර්ෂ 500 සිට 900 දක්වා 7 million Jews were slaughtered. ගොඩාක් මිලියන 7කට වඩා සෙනග ඊශ්‍රායල් සෙනග මිය ගියා. ඔවුන් නැති වුණා. From Muslims, from Christians, මුස්ලිම් සෙනග කිතුණු සෙනග and Christians were burning their synagogues and burning the crusaders. They were burning the Jews in the synagogues because they crucified Christ. මාක් නිසාද ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් කරන නිසා කිතුණුව විසින්ම ගිහිල්ලා ඊශ්‍රායල් සෙනග විනාශ කරා කඩලා බිඳලා තමයි දේශය. Unfortunately, all these things happen in the name of Jesus. මාක් නිසාද අවාසනාවන්ත ලෙස මේ දේවල් සිදු වුණා ජේසුස් වහන්සේගේ නාමය නිසා. 7 million Jews were slaughtered. ඒ වගේම මිලියන 7කට වඩා සෙනග ඊශ්‍රායල් සෙනග විනාශ වුණා. And then the Second World War came with Nazis and Hitler. ඒ වගේම හිට්ලර් දෙවෙනි ලෝක යුද්ධයේදී And another 6 million Jews were slaughtered. ආයි නැවත මිලියන 6කට වඩා සෙනග ඊශ්‍රායල් සෙනග විනාශ වුණා. Out of those ashes ඔවුන් අලු වලට ඔවුන් විනාශ වෙලා ගියා. of the Second World War, දෙවෙනි ලෝක යුද්ධයේදී in the natural what seemed to be impossible, අපි සාමාන්‍ය ලෙස බලද්දී මේ දේ හිතා ගන්න බෑ විශ්වාස කරන්න බෑ. God made it impossible. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් බැරි දේවල් ඇති කරන්න. And Jews were returning back to the Holy Land, නැවත මේ විසිරී ගියා වූ යුදෙවරු ඊශ්‍රායල් සෙනගට the නැවත land that God gave them. දෙවියන් වහන්සේ විසින් දීපු ඒ දේශයට නැවත They were living from Europe, they were living from the former Soviet countries. ඒ ඔවුන් පැතිර ගියා වූ හැම දේශයකම යුරෝපේ වගේම අද අනිත් රටවල් වලින් ඔවුන් නැවත ඊශ්‍රායල් දේශයට පැමිණ තිබෙනවා. And they have come back to the Holy Land. නමුත් දැන් දෙවියන් වහන්සේ ඔවුන් නැවත කැඳවලා තිබෙනවා ශුද්ධ දේශයට. And on May 1948, Israel became a nation. 1948 ඊශ්‍රායල් සෙනග නැවත ජාතියක් හැටියට ඇවිල්ලා ඒ දේශය Hallelujah. And what was a desolate land? ඒ දෙවියන් වහන්සේ දීපු ඒ දේශයට ඔවුන් නැවත ආවා. You know that it was a place when there was the Crusaders and the Arabs. It was a place nobody wanted. ඒ දේශය කිසි කෙනෙක්ට ඕනේ නැහැ. දේශය මුස්ලිම් ඒ වගේම අනිත් ජාතීන්ට ඒ දේශයට උන් කැමති නැහැ. Jerusalem was just a few houses. ඒ ජෙරුසලමේ ටිකක් පොඩ්ඩක් ගෙවල් විතරයි තිබෙන්නේ ටිකක් The ගෙවල්. whole land around Israel, where Israel is today, අද දවසේ මුළු ඊශ්‍රායල් දේශේ වටා තිබෙන නිවසවල් was a desert and a desolate place that nobody wanted. කිසි කෙනෙක්ට අවශ්‍ය වුණේ නැහැ ඊශ්‍රායල් දේශේ මක් නිසාද හිස්ව කාන්තාරයක් මෙන් තිබ්බා සෙනග නැතුව විනාශ වෙලා තිබා ඊශ්‍රායල් දේශය. But since 1948 and on, නමුත් 1948 නැවත ඊශ්‍රායල් දේශය ගොඩනගන්න පටන් ගත්තා. a miracle happened in that land. ඒ දේශය තුල දෙවියන් වහන්සේගේ හාස්කම් සිද්ධ වෙන්න පටන් ගත්තා නැවත. That which was desolate and desert became a fruitful land. ඒ විනාශ වෙලා තිබිච්ච දේශේ Hallelujah. ඒ කිදිලාපු දේශය විනාශ කර දේශය නැවත කාන්තාරයක් වගේ තිබුණු ඒ පළතුරු වලින් ඒ ගස් වලින් පිරුණු දේශයක් බවට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ගලාගෙන එන්න පටන් ගත්තා. Now everybody wants Jerusalem. නැවත ජෙරුසලම මුළු සෙනගට අවශ්‍ය වෙලා තිබුණ ජාතින්ට නැවත ජෙරුසලම අල්ලගන්න. Now everybody wants that land. දැන් හැම කෙනෙක්ටම නැවත ඒ දේශය අල්ලගන්න අවශ්‍යයි. If you travel to Israel today, අද දවසේ ඔබ ඊශ්‍රායල් සෙනගට දේශයට ගමන් කරනවා නම් you will see trees, you will see green. ඔබ ගිහින් බැලුවොත් ඒක කොළ පාටට ගස් වලින් පළතුරු වලින් පිරී තිබෙන දේශය. Because that's a fulfillment of a promise that God gave them. මාක් නිසාද මේ පොරොන්දුව දෙවියන් වහන්සේ දා දීපු පොරොන්දුව අද දවසේ ඔවුන් ලබලා තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ලැබී තිබෙනවා. In Ezekiel අපි බලන්න පුළුවන් යෙසකියල් chapter 36, 37 වෙනි පාරච්චේදී Ezekiel chapter 36, yes,
verses 34 through 36. අපි බලන්න යනවා යෙසකෙල් 35 සිට 36 දක්වා. 34 through 36. 35 36 දක්වා. යෙසකෙල් 36 35 36. The desolate land shall be filled instead of lying desolate in the sight of all who pass by. So they will say, this land that was desolate has become like the Garden of Eden, and the wasted, desolated, and ruined cities are now fortified and inhabited. බලමු යෙසකියල් 36 වෙනි පරිච්ඡේදයේ 35 සහ 36 වෙනි පද. මිනිසුන් කතා කොට පාළු වී තිබුණු මේ දේශයේ ඒදම් උයනමෙන් වී තිබේ. නාස්තිව පාළුව ජරා වාසයට තිබුණාව නුවරවල් බලකොට වී වැසියෙක් නැතුව තිබේ යයි කියන්නෝ. නුඹලා වටකර ඉතිරි වෙන ජාතීන්ද ස්වාමීන් වහන්සේ වන මම විසින් ජරා වාස වූ තැන් ගොඩනගන්නටත් පාළු ඉඩම් වවන්නටත් යෙදුණු බව දැනගන්නා වූ ස්වාමීන් වහන්සේ වන මම ඒක කියන්නෙමියයි ඒක කරන්නෙමි. That which was a desert, now it says it's like a Garden of Eden. ඒක පාළු වෙලා තිබ්බක නැති වෙලා තිබ්බ නමුත් දැන් ඒදම් උයනමෙන් ඒක තිබෙනවා කියලා පවසනවා. That is God. ඒ තමයි අපේ දෙවියන් වහන්සේගේ පොරොන්දු. It rains and rains and rains, and that which is desert now is green and green and green and blossom. දැන් ඒ වර්ෂාව වැටිලා පාළු වෙලා තිබිච්ච ඉඩම් වල ඒ කොළ පාටට ගස් වැවිලා සාරවත්ව තිබෙනවා. No more ruins, no more desolation, but inhabitants and happiness. ඒ තමයි දුක කඳුල වේදනාව නැ පාළුව නැ නාස්ති වීම නැ දැන් ආශිර්වාද වලින් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. That's the word of the Lord. That is the word of the Lord. That's the promise. මාක්‍රිසාද මේ දෙවියන් වහන්සේගේ වචනයයි දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ පොරොන්දු වුණ දේ උන්වහන්සේ කර තිබෙනවා. And it's happening before our eyes, the fulfillment of the promises. දැන් අද දවසේ අපිට දකින්න පුළුවන් ඒ පොරොන්දු අපිට දකින්න පුළුවන් ඒ දීපු පොරොන්දු අද දවසේ ඉෂ්ට වෙලා තිබෙනවා. And that God will bring them from the north and from all the countries of the world. He will bring them back to their land. මුළු ලෝකේ විසිරී ගියා වූ ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේ නැවත දේශයට ගේනවා කියලා පොරොන්දු වුණා. අද දවසේ ඒ පොරොන්දු ඉෂ්ට කර තිබෙනවා. ඊශ්‍රායල් අද ජාතියක් හැටියට ඔවුන්ගේම දේශේ ජීවත් වෙනවා. Amen. In Jeremiah chapter 16. Jeremiah chapter 16. අපි බලමු යර්මියා 20 Jeremiah chapter 16 අපි බලමු යර්මියා 16 වෙනි පරිච්ඡේදයේ and verse 14. අපි බලමු 14 වෙනි පදයේ. Therefore, behold, the days are coming, says the Lord, that it shall no more be said, the Lord lives, who brought up the children of Israel from the land of Egypt. But the Lord lives, who brought up the children of Israel from the land of the north and from all the lands where he had driven there. For I will bring them back into their land which I gave to their fathers. බලමු යර්මියා 16 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15. ඒ ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක ඊශ්‍රායල් පුත්‍රයා මිශ්‍ර දේශයෙන් ගෙනා වූ ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑව සේම කියා තවත් නොකියා. ඊශ්‍රායල් පුත්‍රයා උතුරු දේශයෙන්ද උන්වහන්සේ ඔවුන් පන්නා දැමූ සියලු දේශවලින්ද ගෙනාවා වූ ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑසේම කියන දවස් පැමිණෙන්නේය. මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ආමේන්. Amen. So God is fulfilling this. Not only he brought them from the land of Egypt, but now he says, I'm bringing them from the north, from all the lands they have been scattered. I'm bringing them back to their land. දැන් දෙවියන් වහන්සේ මේ ස්ථානයේ පොරොන්දුලත් වෙනවා මං එදා ඔවුන් ඊජිප්තු දේශේ වහල් භාවයෙන් ගෙනාවා දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි දැන් ඔවුන් විසිරී සිටින හැම දේශයකින්ම නැවත ගෙනාවා දෙවියන් වහන්සේ සැබෑසෙම ජීවමාන බව කියා ඊශ්‍රායල් සෙනඟ ප්‍රකාශ කරන්න යනවා කියලා උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ ඉෂ්ට කර තිබෙනවා අද දවසේ. And the Bible says that God will use the church of the Gentiles
to help them return to their home. ඒ නිසා දෙවියන් වහන්සේ පවසන සභාව වෙන අන්‍ය ජාතීන්ගේ සභාව විසින් ඔවුන්ට උදව් උපකාර කරන්න යනවා මේ පොරොන්දුව ලබා ගන්න. ඒ කියන්නේ යාඥාවල් තුලින් ඒ ආශිර්වාද තුලින් අන්‍ය ජාතීන්ගේ සභාව තුලින් ඔවුන්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුව We have a responsibility to help them come back to Israel. ඒක නිසා අද දවසේ අපට පොරොන්දුවක් දී තිබෙනවා සභාවක් හැටියට අපි යාඥා කළ යුතුයි ඊශ්‍රායල් සෙනග ඒ දෙවියන් වහන්සේ පොරොන්දුවල සිටින්න යාඥා කරන්න. We are living in these days. මක්නිසාද අද මේ පොරොන්දුව තුල අපි ජීවත් වෙන දෙවියන් වහන්සේ දීපු පොරොන්දුව තුල We are part of the fulfillment of that promise. මක්නිසාද අද දවසේ දෙවියන් වහන්සේ මේ දීපු පොරොන්දුවට අපි බැඳී තිබෙනවා එකමුතු වෙලා තිබෙනවා මේ පොරොන්දුවටම. Look at verse 16. අපි බලමු 16 වෙනි පදේ. Behold, I will send for many fishermen, says the Lord, and they shall fish them, and afterward I will send for many hunters, and they shall hunt them from every mountain and every hill and out of the holes of the rocks. ඒ පද යර්මියා 16 වෙනි පදේ පවසනවා බලවුන් අල්ලන පිටිස මම මසුන් අල්ලන්න බොහෝ දෙනෙකු එවන්නේමි ස්වාමීන් වහන්සේ කියනසේක ඉන්පසු සියලු කඳුවල සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම් කරන පිණිස බොහෝ දඩයම් කාර්යයන් එවන්නේමි. That he will raise fishermen to fish them. ඒක නිසා දෙවියන් වහන්සේ කියලා දෙනවා මම මාළු අල්ලන්නම් වගේ එවනවා ඔවුන් අල්ලන්න කියලා. Today there are ministries that God has called and raised. අද දවසේ අපිට සේවයක් හැටියට දෙවියන් වහන්සේ අපිව උසස් කර අපිව කැඳවලා තිබෙන්නේ. That their job is to go and find wherever there are Jews. අද කොහෙද සිටින ඒ යුදෙවරු කොහෙද නැති වී සිටින යුදෙවරු අතරමං වෙලා තිබෙන and help them fix their papers and help them return to Israel. ඔවුන්ට ගිහිල්ලා ඔවුන්ගේ ඒ ලියකිවිලි හරියට සූදානම් කරලා ඊශ්‍රායල් ඉදමට එනම් ඒ දේශයට නැවත එකමුතු කරන එකයි. One such ministry is the Ebenezer Operation Exodus. එක සේවයක් තිබෙනවා කිතුණු සේවයක් එබෙනේසර් කියන. They have an office in Cyprus and I'm part of that ministry. Cyprus දේශයේ තිබෙනවා දේවගැතුමත් ඒකේ කොටස්කාරයෙක් සිටුවකට බැඳී තිබෙනවා. But they have offices all over the world. නමුත් ඔවුන්ගේ සේවය මුළු ලෝකේ වටාම තිබෙනවා. And they have helped hundreds if not thousands of Jews to return to Israel. ඔවුන්ගේ සේවය තමයි ඊශ්‍රායල් සෙනග මුළු ලෝකේ පැතිරකින් තිබෙන ඊශ්‍රායල් සෙනග නැවත ඊශ්‍රායල් දේශයට යොමු කරන එක. These ministries, they are Christians. ඔවුන් සේවය කරන සේවය ක්‍රිස්තියානි සේවය ලෙස ඔවුන් කරනවා. They are born again Christians. ඔව් ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත උපාදනය වෙච්ච අය තමයි මේ සේවය කරන්නේ ඊශ්‍රායල් සෙනගට. Who go and they find where the Jews are and they help them return to their land. ඔවුන් ගිහිල්ලා ඊශ්‍රායල් සෙනග කොහෙද අතරමං වෙලා තිබෙන්නේ ඊශ්‍රායල් දේශයෙන් පිටත සිටින ඊශ්‍රායල් සෙනග ගිහිල්ලා ඔවුන් ඊශ්‍රායල් දේශයට යොමු කරනවා. ඒ දේශයට නැවත ආරින එක. But with the fishermen, he said he will raise also hunters. ඒ වගේම මාළු අල්ලන්න ඒ වගේම දඩයන් කාර්යයන් කියලා දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබුණා දඩයන් කරන අය. Who are the hunters? කවුද මේ දඩයන් කරන අය? They are the terrorists. ඒ ටෙරරිස්ට් ත්‍රස්තවාදීවරු who go and they attack Jewish synagogues and Jewish neighborhoods. ඒ ඔවුන් ගිහිල්ලා යුදෙවරුන්ගේ සෙනගට අසල්වාසීන්ට ඔවුන් පහර දෙනවා ඒ දේශයේ. In Europe and in America now they have almost every month, every week an attack to Jewish neighborhoods and Jewish synagogues. ඒ වගේම අද විවිධාකාර වෙන දේශවල වලින් ගිහින් ඒ ඊශ්‍රායල් සෙනගට විරුද්ධව ඔවුන් සටන් කරනවා. Someone comes with a gun and shoots in a synagogue or in a Jewish neighborhood. ඒ වගේම ඊශ්‍රායල් සෙනගගේ ඔවුන්ගේ ළඟ සිටින අයට ගිහිල්ලා වැඩි තියන අය පවා සිටිනවා. And the Jews all over the world now they are not feeling safe even in America and Europe. ඒ වගේම අද යුදෙවරු යුදෙව් දේශේ නැති අය වෙන දේශවල වල සිටින අයට කිසිම ආවරණයක් ආරක්ෂාවක් නැහැ. ඒ දේශයෙන් පිටත සිටින and more Jews now they have the desire to go back to their land. ඒක නිසා යුදෙවරු ඊශ්‍රායල් දේශේ නැති යුදෙවරු වෙන ලෝකේ විසිරී සිටින අය ඔවුන් තීරණය කර තිබෙනවා මේ දේශවල අතහැරලා ඔවුන්ගේම ඊශ්‍රායල් දේශයට යනවා කියලා. In 2019 alone
2009 වෙනි වර්ෂයේ there were 250,000 applications from Jewish Americans to return to Israel. ඒ කියන්නේ ලක්ෂ 2.5කට වැඩි සෙනගක් ඇමරිකා දේශයේ සිටින යුදෙවරු ඔවුන් ඉදිරිපත් කරලා තිබෙන ඔවුන්ගේ ලියකියවිලි නැවත ඊශ්‍රායල් දේශයට යන්න. That's America. ඒ ඇමරිකා දේශේ විතරයි. Nobody leaves from America. ඇමරිකා දේශය ඇතැල්ල ගොඩාක් අය යන්නේ නැහැ. But 200,000 and 50,000 Jews want to immigrate from America to Israel. ඒ නිසා ඊශ්‍රායල් සෙනග ජීවත් වෙන ඇමරිකාවෙන් ජීවත් වෙන මේ සෙනගට අවශ්‍යයි ලක්ෂ ගණන් සෙනග. Hallelujah. God is fulfilling the words, the promises He gave. I will bring you from all the nations. මක්නිසා දොන් ඒ දේ තීරණය කර තිබෙන්නේ මේ වචනේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ පොරොන්දු වුණා ඔවුන් නැවත ඔවුන්ගේ දේශයට ගේනවා කියලා. ඒක නිසා I will give you fishermen to fish you and bring you to the land. ඒක නිසා දෙවියන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා මාළු අල්ලන්න I will වගේ send hunters to hunt you and bring you back. හරියට ඒ දඩයන්කාරයන් යනවා වගේ මාළු අල්ලන්න යනවා වගේ One way or another, God is pushing and God is calling Jews all over the world to come back to their land. දෙවියන්වහන්සේ හැම තීරණයක්ම අරගෙන තිබෙනවා ඒ විසිරී ගිය ඊශ්‍රායල් සෙනග නැවත ඔවුන්ගේ දේශයට. Hallelujah. Amen. Let's read few more verses. පිබාලෝ තව වචන ටිකක් කියවලා Let's go to Ezekiel 11:17. පිබාලමු යෙසකියල් 11:17 වෙනි පදය. Ezekiel 11:17. යෙසකියල් 11 වෙනි පරිච්ඡේදයේ 17. 17 වෙනි පදය. Therefore say, thus says the Lord God, I will gather you from the peoples, assemble you from the countries where you have been scattered, and I will give you the land of Israel. යෙසකියල් 11 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ එබැවින් ස්වාමීන් දෙවියන්වහන්සේ මෙසේ කියනසේක කියන්න මම ජනයන් අතරතුරෙන් නුඹලා එකතු කර නුඹලා විසිරී සිටින දේශවලින් නුඹලා රැස් කොට ඊශ්‍රායල් රටට නුඹලාට දෙන්නෙමි. Amen. Isaiah 43 verses 5 and 6. අපිට දකින්න පුළුවන් යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ Verses 43, chapter 43, verses 5 and 6. අපි බලන්න යනවා 5 වෙනි පදය. Fear not, for I am with you. I will bring your descendants from the east and gather you from the west. I will say to the north, give them up, and to the south, do not keep them back. Bring my sons from afar, and my daughters from the ends of the earth. පහසා 6 යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ බය නොවන්න මක්නිසාද මම නුඹ සමග සිටිමි. නුඹේ වංශය නැගෙනහිරෙන් ගෙනෙන්නෙමි. බස්නාහිරෙන්ද නුඹ රැස් කරන්නෙමි. මම උතුරු දිශාවට කතා කොට දෙන්නයි කියා දකුණු දිශාවට නවත්වා නොගන්න කියා දුර සිට මාගේ පුත්‍රයන්ද පොළවේ කෙළවරින් මාගේ දුවවරුන්ද. Amen. Amen. Let's see also some verses that show that the church of the Gentiles, the believers, the born-again Christians in the Gentiles will help Israel. Let's go to Isaiah 49 this time. අපි බලමු යෙසායා 49 ටිකින් කිතුණුවන් හැටියට නැවත උපාදනය ලැබලා තිබෙන කිතුණුවන් මුක්ත දීලා තිබෙන පොරොන්දුව ඔවුන් නැකිටලා ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් සිටින්න යනවා යාඥා කරන්න යනවා කියන්නේ. Isaiah 49 verses 20 through 22 until 26. 22 until 26. 49, chapter 49. අපි බලමු යෙසායා 49 22 until 26. අපි බලන්න යනවා 22 සිට 26 දක්වා. Thus says the Lord God, behold, I will lift my hand in an oath to the nations, and set up my standard for the peoples. They shall bring your sons in their arms, and your daughters shall be carried on their shoulders. Kings shall be your foster fathers,
and their queens your nursing mothers. They shall bow down to you with their faces to the earth and lick up the dust of your feet. Then you will know that I am the Lord, for they shall not be ashamed who wait for me. Shall the prey be taken from the mighty, or the captives of the righteous be delivered? But thus says the Lord, even the captives of the mighty shall be taken away, and the prey of the terrible be delivered. For I will contend with him who contends with you, and I will save your children. I will feed those who oppress you with their own flesh, and they shall be drunk with their own blood as with sweet wine. All flesh shall know that the Lord I am your Savior and your Redeemer, the mighty one of Jacob. බලමු යෙසායා 49 වෙනි පරිච්ඡේදයේ 20 සිට 26 දක්වා. නුඹේ දරුවන් නැති වූයින් පසුව නුඹට ලැබෙන දරුවෝ නම් ඉඩම මට මදිය. මට වාසය කරන්න ඉඩ දෙන්නයි නැවත කියනවා නුඹට ඇසෙනවා ඇත. එවිට නුඹේ සිතින් නුඹ කල්පනා කොට මොහොම මට ඉපදෙව්වේ කවුද? මම දරුවන් නැතුව වදව රටෙන් පිට වහල් වී ඔබ මම ගියමි. ඕන ඇතිකලේ කවුද? මං තනිව සිටිමි. මොහොන් සිටියේ කොතනදයි කියනවා ඇත. ස්වාමිය දෙවියන් වහන්සේ මෙසේ කියනසේක මම ජාතීන්ට මාගේ අතෝසවා ජනයන්ට මාගේ කොඩිය වනන්නෙමි. ඔවුන් මාගේ පුත්‍රයන් වඩාගෙන ඉන්නෝය. නුඹේ දරුවන් ඔවුන්ගේ කර පිට ගෙන යනු ලබන්නෝය. රජවරු නුඹ ඇති කරන පියවරුන්ද ඔවුන් විසවරු නුඹේ කිරි මව්වරුන්ද වන්නෝය. ඔවුන් මූණින් බිමට නැමී නුඹට වැඳ නුඹේ පාද වල දූවිලි ලෙව කන්නෝය. නුඹද ස්වාමීන් වහන්සේ වන මම කෙරෙහි බලාපොරොත්තු වන අය ලැජ්ජාවට නොපෙමිණෙන බව දැනගන්නේය. බලවන්තයාගෙන් කොල්ලය ගන්නට නොහොත් යුතු ලෙස වාලයට අසුණු අයද මුදන්ට පුළුවන්ද? නමුත් ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක බලවන්තයා වහලු පවා පැහැර ගන්නවා ඇත. භයානකයාගේ කොල්ලේද මුදනවා ඇත. මාග්නිසාද නුඹ සමග විවාද කරන්නා සමග මම විවාද කරන්නෙමි. නුඹේ දරුවන්ද නුඹ ගලවන්නෙමි. නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේම මාංශය කවන්නෙමි. ඔවුන් මුද්‍රික යුසේ මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය. මෙසේ ස්වාමීන් වහන්සේ වන මම නුඹේ ගැලවුම් කාර්යය බවත් නුඹේ මිදුම් කාර්යානන්ද යාකෝබ්ගේ බලවන්තයානන්ද බවත් මාංශය සියල්ලම දැනගන්නෝය. ආමේන්. Amen. Hallelujah. That's a wonderful promise. යකවිලා මහතු පොරොත්තුවක් දෙනවා. Gentiles. අද දවසේ අපි අන්‍ය ජාතික That's us. මේ අද දවසේ අපට To carry you in their arms and in their shoulders. අද දවසේ අපි ඔවුන් අපේ අත් වලින් අපේ And කඩේ they වගේ will යනවා. bring you to your land. අද දවසේ ඔවුන් Hallelujah. දේශයට ඔවුන් කැඳවාගෙන And that's a very serious promise. He says, I will judge those who oppress you. අද දවස් දේවතනේ වචනේ ප්‍රකාශ කරන නුඹට විවාද කරන්න තම විවාද කරනවා. Those who make you captive. අද දවසේ ඔබ අල්ලාගෙන සිටින අයට තරවටු කරන්න යනවා කියනවා. And I will deliver you. අද ඔවුන්ගේ අත් වලින් අල්ලාගෙන තිබෙන අයගේ මුදා හරින්න යනවා කියලා දෙවියන් වහන්සේ And පොරොන්දු the Gentiles, the church, they will feed you. ඒ කියන්නේ අන්‍ය සභාව තුලින් ඔවුන්ට Bring you ආශිර්වාද back to your ලැබෙනවා. home. ඒ අන්‍ය සභාව Hallelujah. කරන්න යනවා ඒ පොරොන්දුව ලබා ගන්න. Amen. Hallelujah. Let's finishing today. Let's අවසාන හැටියට see a prayer that the word of God is telling us to pray about Israel and Jerusalem. ඒක නිසා අද දවසේ අපි බලමු අවසානයේ දෙවියන් වහන්සේ අපට දී තිබෙන යාඥාව ජෙරුසලම් වෙනුවෙන් ඊශ්‍රායල් සෙනග වෙනුවෙන්. Because I want to finish here today. අද දවසේ මේ වචනය තුලින් දේවගතුමා අවසන් කරන්න යනවා. So with the last Sunday message and today's message, ගිය ඉරිදා අපිට දීපු පණිවිඩයත් අද දවසේ පණිවිඩයත් we understand that God is still in covenant with these people. අද දවසේ අපිට මේ සත්‍ය දෙකේම අපිට දකින්න ලැබුණා. අපි බැලුවා දෙවියන් වහන්සේ මේ දීපු පොරොන්දු දීලා තිබෙන ඊශ්‍රායල්. They are still loved for the fathers and the election they have. අද දවසේ තාමත් දෙවියන් වහන්සේ උන්ගේ පියවරුන්ට ප්‍රේම කරමින් සිටිනවා. That their calling is irrevocable. ඔවුන්ට කැඳවපු උන්ගේ කැඳවීම පොරොන්දුව ස්ථිරවම තිබෙනවා වෙනස් නොවි. And they are like an olive tree
ඔවුන් හරියට ඔලිව් ගහක් වගේ සිටිනවා. Somehow we have become one plant, one tree with them. We have been grafted in with them. ඒක නිසා අද කිතුණුව හැටියට ඔලිව් ගහකට ඒක සම්බන්ධ කර තිබෙනවා වගේ බද්ධ කර තිබෙනවා කිතුණුව අය ඊශ්‍රායල් And their destiny and our destiny somehow is connected. ඔවුන්ට දී තිබෙන විපාකයක් දෙවෙනවා අපිට දී තිබෙන විපාකයක් අපි දන්නේ කොහොමද කියලා එකට එකමුතු වෙන්න යනවා එක් වෙන්න යනවා එකට බැඳී තිබෙන්න යනවා. And we have been raised to provoke them to jealousy that they might be saved. ඒක නිසා දෙවියන් වහන්සේ සභාවක් හැටියට ඔබව මාව අද දවසේ නැකිටවලා තිබෙනවා ආශිර්වාද කර තිබෙනවා ඔවුන්ගේ ගැලවීම පිණිස ඔවුන් දෙස අපිව නැකිටවලා තිබෙනවා දෙවියන්. And as the church helps Israel to break through and possess the land that God has given them, and we minister to them the gospel of Jesus Christ. ඒක නිසා කිතුණු සභාවක් හැටියට මුළු ලෝකෙම තිබෙන අන්‍ය ජාති සභාවක් හැටියට ඒ දේශයට සේවය කරන්න ඔවුන් අද පසු කරන අමාරු දේවල් වලින් ඒවයින් නිදහසලා යන ලෙස ඔබව මාව තබලා තිබෙනවා නම් යාඥාවෙන් ඔවුන්ට සේවය කරන්න විවිධාකාර ලෙස සේවය කරන්න. Good things and good breakthroughs are happening in the church. අද දවසේ හොඳ යහපත් දේවල් වෙන්න පුළුවන් අයහපත් දේවල් වෙන්න පුළුවන් සභාව තුල. And good things are happening in the church. අද දවසේ යහපත් දේවල් Amen. වෙන්න සභාව තුල. Hallelujah. And we saw that how God has promised that what He promised He will do it and bring them from all the four corners of the earth back to their land. ඒක නිසා අද දවසේ මේ වචනේ අපි බලපු විදිහට දෙවනාසේ දීප පොරොන්දු වැඩියට ලෝක සීමාවල් වලින් මුළු හතර කොනෙම ලෝකයේ දෙවනාසේ නැති වෙච්ච ඊශ්‍රායල් සනක උන්වහන්සේගේ පොරොන්දුව ලෙස ගෙනල්ලා අද දවසේ පිහිටලා තිබෙනවා ඊශ්‍රායල්. Amen. And we saw how God took a land that was desolate and desert that nobody wanted. Now it became like a garden of Eden. ඒ කිසි කෙනෙක්ට එපා වෙලා කාන්තාරයක් වගේ යුද්ධයෙන් විනාශ වෙලා තිබිච්ච ඊශ්‍රායල් දේශය නැවත දෙවියන් වහන්සේ ඒදන් උයනමින් සාරවත් කර තිබෙනවා සාරු ඵල තිබෙනවා කොළ පාටට තිබෙනවා. Amen. So let's see the last verse in Isaiah 62. අද බලමු අපි අවසාන පරිච්ඡේදයේ පදේ හැටියට යෙසායා 62 වෙනි පරිච්ඡේදය. That is our responsibility for Israel. ඒක අද දවසේ අපිට දී තිබෙන සේවයක් හැටියට ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් And Jerusalem. ඒ ජෙරුසලම හැටියට අද දවසේ අපිට In verses 6 and 7 it tells us to pray and how to pray about Jerusalem. ඒක නිසා දෙවියන් වහන්සේ අපිට පොරොන්දුවක් දී තිබෙනවා කිතුණුවන් හැටියට අපිට ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් එනම් ජෙරුසලම වෙනුවෙන් යාඥා කරන්න ඕනේ කොයි And ආකාරයෙන්ද කියලා. he's speaking to Israel and encouraging Israel about us. අද දවසේ ඊශ්‍රායල් සෙනග ආශිර්වාද කරන්න වෙනවා උන්ව ශක්තිමත් කරන්න වෙනවා ධෛර්යමත් කරන්න වෙනවා අප තුලින්. And in verse 6 it says, I have set watchmen on your walls, O Jerusalem. They shall never hold their peace day or night. You who made mention of the Lord, do not keep silent. Verse 7, and give him no rest till he establishes, till he makes Jerusalem a peace in the earth. බලමු යෙසායා 62 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ එම්බා යෙරුසලම නුඹේ පහුරු පිට මුරකාරයන් සිටවන්නෙමි. ඔව් රාවත් දවාලත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන් වහන්සේට මතක් කරන තැනැත්තෙනි. උන්වහන්සේ යෙරුසලම පිහිටවා පොළොවේ ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිස්කලංකාර නොවන්න. උන්වහන්සේට නිස්කලකම නොදෙන්න. Amen. Amen. Yeah, that's us. We are the watchmen that God had set to pray for the peace of Jerusalem. ඒක නිසා අද දවසේ ඔබ මාව මුරකාරයන් හැටියට ජෙරුසලම වටා තබලා තිබෙනවා. දෙවියන් වහන්සේට මොර ගසන්න ඒක ආරක්ෂා කරන්න ඔබට මට වගකීමක් දෙවියන් වහන්සේ. We are the ones who mentioned the Lord. ඒක නිසා ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේට කාරණා කියමින් උන්වහන්සේට මොර ගසමින් And සිටිනවා. we are not to keep silent ඒ වගේම අපි නිස්සද්ද වෙන්නේ රෑ දවල් දෙකේ උන්වහන්සේට මොර ගසනවා ජෙරුසලම ගැන. until Jerusalem shines and is a peace in the earth. අන්තිම දවසේ මුළු ලෝකයටම ආලෝකයක් වන පිණිස ඒක බැබලෙන තුරුම ඊශ්‍රායල් Amen. Hallelujah. Let us stand and let us pray for Israel and Jerusalem. අද දවසේ අපි ඊශ්‍රායල් ජෙරුසලම වෙනුවෙන් ඊශ්‍රායල් වෙනුවෙන් අපි ආඥා කරමු නැගිට සිට. Father, we thank you for this word today.
අපේ පියාණන් අද දවසේ වචනය ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. Thank you for opening our understanding. අද දවසේ ඔබ අපට තේරුම් කර දෙන්න නිසා ස්තුතිය ඔබගේ වචනය තුලින්. It is our time to have our eyes open and see our responsibility. ඒක ඉතා වැදගත් අද දවසේ අපේ දෙනෙත් විවර කරගෙන අපිට දී තිබෙන පොරොන්දු දෙස අපි පොරොන්දු කරමින් සිටින එක ඉතා වැදගත්. Toward Israel. ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් සෙනග නිසා. And Father, we pray that as a church and as an individuals, ස්වාමීන් වහන්සේ අපි සභාවක් හැටියට අපි ඉන්න ආකාරයෙන් අපි අද දවසේදී we will do our part to help the Jews to return to their home. ස්වාමීන් වහන්සේ අපි යාඥා කරන මුළු ලෝකයේ විසිරී තිබෙන සිටින ඊශ්‍රායල් සෙනග ඒ දේශයට ඔබ ස්වාමීන් වහන්සේ පැමුණවන්න කියලා. And Father, we pray for the Jews all over the world, ස්වාමීන් වහන්සේ මුළු ලෝකයේ පැතිර සිටින සියලු යුදෙව්වරු නිසා මේ මොහොතේ that you will place a desire in their hearts to return. ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ හදවත් වලට ස්වාමීන් වහන්සේ ඔබ කැමැත්තක් තුන මැනව තීරණයක් තුන මැනව. Father, we pray that every hindrance will be removed. ස්වාමීන් වහන්සේ සංගවී තිබෙන රහස් දේවල් ඔවුන් තුළ ඒ රැවටෙන දේවල් තිබෙන දේවල් අයින් කර මැනව. And a great exodus from the nations will happen again as they will return back to their land. ස්වාමීන් වහන්සේ ජාතීන්ට සෙනගට දකින්න පුළුවන් වන පිණිස ඊශ්‍රායල් සෙනග නැවත ඔබේ දේශයට ගෙන්නවා කියලා ස්වාමීන් වහන්සේ සියල්ලම. And Father, we pray also for the peace of Jerusalem. ඒ වගේම අපි මේ මොහොතේ එකමුතු වෙලා යාඥා කරනවා ජෙරුසලමේ සමාදානය උදෙසා. That you will visit your people there. ස්වාමීන් වහන්සේ ඔබගේ අභිමුඛය නම් ඔබ මේ You will open their eyes to see you are the Messiah. ස්වාමීන් වහන්සේ ඔබගේ ආත්මික දෙනෙත් විවර කරමනවා ජේසුස් වහන්සේ ඔබගේ ඒ මෙසියස් වහන්සේ කියලා ගැලවුම් කාර්යය කියලා. Hallelujah. And more churches will start in Israel. ස්වාමීන් වහන්සේ ගොඩාක් සභාවල් ඒ ඊශ්‍රායල් සෙනග And in Jerusalem. ඒ ජෙරුසලම වෙනුවෙන් ස්වාමීන් And we වහන්සේ pray for the peace of Jerusalem. අපි ඒ ජෙරුසලමේ සමාදානය උදෙසා ඔබට මොර ගසනවා. That you will remove the people and the nations that they want them to hurt Jerusalem. ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට විරුද්ධව සිටින සියලු ජාතීන්ට විරුද්ධව අපි In the name of Jesus. ජේසුස් වහන්සේගේ We're නාමයෙන් asking the blood of Jesus over Jerusalem and Israel. ජේසුස් වහන්සේගේ ලේවනින් ජෙරුසලමේ වගේම ඊශ්‍රායල් සෙනග Hallelujah. And that your glory will shine again from Jerusalem. ජෙරුසලම ඔබගේ මහිමේ In Jesus' name. Father, we will not keep silent. We will not stop praying until we see that glory. ස්වාමීන් වහන්සේ අපි නොකඩවා යාඥා කරනවා ජෙරුසලම නිසා ඔබගේ මහිමේ බැබලෙන දුරුම අපි යාඥා කරනවා ජෙරුසලම ස්වාමීන් වහන්සේ Shining from Jerusalem. ස්වාමීන් වහන්සේ ඔබ ජෙරුසලම ස්වාමීනි ආලෝක කරමු In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා In කරනවා the name of Jesus. ජේසුස් වහන්සේගේ Hallelujah. We bless Israel. අපි ආශිර්වාද We කරනවා ඊශ්‍රායල් bless Israel. අපි ආශිර්වාද We කරනවා bless Israel. ආශිර්වාද Jesus' ජේසුස් name. වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා Hallelujah. හalleluya Amen. ආමේන් Hallelujah. Give Jesus